ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය හා සම්බන්ධ ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. නිදුක් නිරෝගී සම්පන්නිය වගේම ලබන්නා වූ 2022 අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ 2022 අප්‍රේල් මාසයේ ලග්න පලාපල විස්තරය මාසික පලාපල විස්තරය ඔබේ ලග්නට අදාළව අරගෙන එන්නට. ඉතින් ගොඩනෙක් මං හිතන්නේ බලන් හිටියා මේ මාසය තුළ මේ ග්‍රහ ගෝචර ගණනාවක් සිද්ධ වෙන මාසයක් නිසා තමන්ගේ ලග්නයට කොයි වගේ බලපෑමක් වෙයිද කියන එක සම්බන්ධයෙන් මොකද එක පැත්තකින් සෙනසුරු මාරුව සිද්ධ වෙනවා අනිත් පැත්තට තවත් ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සිද්ධ වෙනවා රාහු මාරුව එතකොට ඒ වගේම කේතු මාරුව ඒ වගේම සෙනසුරු මාරුව ගුරු මාරුව මේ කියන ග්‍රහ මාරුවීම් ගණනාවක් සමග මේ වගේම රවිගේ මාරුව විශේෂයෙන් වසරකට පසුව රවි මීන රාශිය මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා වගේම රාහු ග්‍රහයා මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා ඒ වගේම සෙනසුරු කුම්භ රාශියට සම්ප්‍රාප්ත වෙනවා ඉතින් මේ වගේ ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සිද්ධ වෙන මාසයක් තමයි අප්‍රේල් මාසය. ඉතින් ගොඩ දෙනෙක් බලාපොරොත්තු තියන් ඉන්න මාසයක් මේ ග්‍රහ මාරු සමගින් මේ ග්‍රහ මාරුත් එක්ක තමන්ගේ ලග්නයට යම් බලපෑමක් වෙයිද කියන එක. ඉතින් විශාල මොකද හේතුව විශාල කාලයකට පස්සේ තමයි මෙවැනි ග්‍රහ ගෝචර ගමනක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙවැනි සෑහෙන කාලයකට පස්සේ ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සිද්ධ වෙන මේ අප්‍රේල් මාසය මම හිතනවා ඔබ කැමති ඔබේ ලග්නයට කොයි වගේ බලපෑමක් වේද කියලා දැනගන්න එක සුවිශේෂී මාසයක් සහ සුවිශේෂී ග්‍රහ මාරුවීම් ගණනාවක් සිද්ධ වෙන මාසයක් නිසා. ඉතින් ඒ සියලු දේවල් විශේෂයෙන් ඒ ග්‍රහ මාරුවීම් සම්බන්ධව වෙන වෙනම වීඩියෝ අරන් අවිල්ලා තියෙනවා. ඒ සියලු දේවල් ඔබට බලන්න පුළුවන් channel එකට ගිහලා YouTube BLK channel එකේ රාහු මාරුව සහ අනිකුත් ග්‍රහ මාරුවීම් සම්බන්ධයෙන්. එතකොට ඒ ග්‍රහ මාරුවීම් ඔබට වෙන වෙනම බලපාන්නේ කොහොමද කියන සම්බන්ධව විස්තරාත්මක පැහැදිලි කිරීම තියෙනවා. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ සියලු සමස්තයත් එක්ක ඔබගේ උපන් ලග්නයට මේ අප්‍රේල් මාසයේ කොයි වගේ බලපෑමක් සිද්ධ වෙයිද කියන දේ සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් සමස්තයක් විතර ගත්තොත් එහෙම මොනතරම් ග්‍රහ මාරුවීම් සිද්ධ වුණත් තත්කාලීන වශයෙන් සමාජමය ආර්ථික මට්ටමත් එක්ක මම හිතනවා බොහෝ දෙනෙකුට මේ වෙලාවේ අපහසුතාවයන් වලට ලක් වෙලා තියෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මොකද අපි ජීවත් වෙන ප්‍රදේශය දේශය අනුව අපිට යම් යම් දේවල් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා යම් යම් දේවල් වලට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම මොනතරම් අපි කුමන රටක දැන් කුමන රටක හිටියත් කුමන ප්‍රදේශයක හිටියත් අපිට ඒ தත්ත්වයට අනිවාර්යෙන් අනුගතව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ தත්ත්වය තුල උනත් තමන්ගේ උප්පත්ති කේන්දරයේ ගහ බල දුබලතාවයන් මත තමන්ට කොච්චර සාර්ථකව නැගසිටින්න පුළුවන්ද කියන දේ තමයි මේ වෙලාවේ අපි ග්‍රහ ගෝචර ගමන් එක්ක නැත්නම් තමන්ගේ උප්පත්ති කේන්දරේ මේ වෙලාවේ බලා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට මේ අප්‍රේල් මාසය යම් කැපකිරීමක් කරන්න සිද්ධ වෙන මාසයක්. ඒ වගේම යම් ආකාරයක ඉවසීමෙන් අදිෂ්ඨානශීලීව දැඩි උත්සාහයකින් කැප කරන්න සිද්ධ වෙන මාසයක්. ඒ වගේම තව දෙයක් සඳහන් කරන්න ඕන ගොඩක් ධාර්මිකව ජීවත් වෙන්න උත්සාහ කරන්න මේ අප්‍රේල් මාසය. මොකද ගොඩක් අනතුරු බහුල කාලයක් ගොඩක් දිනෙකට මානසික වශයෙන් බොහොම මනුස්ස ගුණධර්ම පිරිහිලා යන කාලයක් තුල මිනිසුන්ට විවිධ වූ සමාජමය වශයෙන් නැත්නම් ආර්ථිකමය වශයෙන් විවිධ අපහසුතාවයන්ට ලක් වෙලා පීඩාවන්ට ලක් වෙලා විවිධ කරදර බාධක වලට මුහුණ දෙන්න සිද්ධ විය හැකි මාසයක් නිසා අනිවාර්යයෙන්ම බොහොම ප්‍රවේශම් සහගතව ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මාසයක් හැටියට සඳහන් කරනවා මේ අප්‍රේල් මාසය. ඉතින් ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්නට ඕන මේ YouTube BLK channel එක subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ share කරන්න, ඔබගේ අදහස් comment කරන්න. එතකොට ඒ වගේම තමයි ඔබගේ යාළුවන්ටත් බලලා share කරලා ඔබට තියෙන ගැටලු සම්බන්ධයෙන් අපෙන් ඒ තොරතුරු විමසන්න පුළුවන් comment එකේ තුල නැත්නම් comment කරන්න පුළුවන්. එවැනි දේවල් වලට අපිට පුළුවන් විදිහට පුළුවන් වෙලාව තියෙන විදිහට අපි පිළිතුරු ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ මෙතෙන් සිට එහෙමනම් බලමු මේ අප්‍රේල් මාසය මේෂ රාශිය සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුන ඔබට කොයි වගේ බලපෑමක් කරයිද කියන එක. මේෂ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරේ අප්‍රේල් මාසය ආරම්භ වෙනකොට රාහු ග්‍රහතුමා දෙවෙනි භාවයේ ගෝචර වෙනකොට කේතු 8 වෙනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම කුජ සනි 10 වෙනි භාවයේ ගුරු සිකුරු 11 වෙනි භාවයේ අස්ථානගතවත් සඳු බුධ රවි 12 වෙනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම තමයි අප්‍රේල් මාසය තුල සුවිශේෂී ග්‍රහ මාරුවීම් 8ක් සිද්ධ වෙනවා. ඉතින් සඳු ග්‍රහයත් එක්ක ගත්තොත් එහෙම හරනම් ග්‍රහ මාරුවීම් 9ක්. ඒ කියන්නේ සියලුම ග්‍රහයන් ගෝචර ගමනින් මාරු
වෙන මාසයක් තමයි අප්‍රේල් මාසය. එතකොට මම හිතන්නේ මේක ඊටමත් සුවිශේෂීත්වයක්. මොකද රවි අප්‍රේල් 14 මේෂ රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, කේතුත් ඒකම මාරු වෙනවා. ඉතින් මේක ඊටමත් සුවිශේෂී ඒ ග්‍රහ මාරු වීම ගණනාවක් සිද්ධ වෙන මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ ග්‍රහ මාරු වීම සමගින් 2022 අප්‍රේල් මාසයේ මේෂ ලග්නයෙන් උපන් ඔබට කොහොම බලපෑමක් ඇති කරයිද කියන එක සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ඉතින් කරුණු කාරණා බොහොමයක් තිබුණත් කෙටියෙන් සියලු දේවල් සඳහන් කිරීම ඉතාමත් අවශ්‍යයි මේ වෙලාවේ. මොකද කාලය යන නිසා. ඉතින් ඒ නිසා ඔබගේ අප්‍රේල් මාසයේ තුල සිකුරු ධනස්ථානගත වීම ඉතාමත් හොඳයි. ගුරු ධනකාර ග්‍රහයා විදිහට ධනස්ථානගත වීමත් ඉතාමත් සුබ ඵල ලබා දෙනවා අප්‍රේල් මාසය තුල. එතකොට ඒ වගේම තමයි මේ අප්‍රේල් මාසය තුල විශේෂයෙන් ඔබගේ මාසය ආරම්භයත් සමගම යම් ආකාරයක ටිකක් අප්‍රේල් මාසයේ මැද භාගයේ වගේ වෙනකොට මුල් සතියෙන් පස්සේ වගේ යම් ආකාරයක මානසික පීඩා ටිකක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථිකමය සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙන්න ඕන. මුදල් හදල් ප්‍රවේශම් කරගන්නට ඕන. ටිකක් වියදම් පැත්ත වැඩි කරන කාලයක් බවට පත් වෙන නිසා. ඉතින් ඒ වගේම තමයි රැකියාවේ පැත්තෙන් ටිකක් කාර්යබහුල වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා ස්ථාන මාරු වීම, ඒ වගේම රැකියාවේ යම් ආකාරයක වගකීම් ප්‍රමාණය වෘත්තීය වශයෙන් ව්‍යාපාරික වශයෙන් ඔබට කොයි ශේෂ්ත්‍රයක හිටියත් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි වඩාත් කලබලකාරී ගතිය අඩු කර ගැනීම, ඉවසීම වර්ධනය කර ගැනීමත් ඔබට මේ මාසය තුල ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක තමයි මේෂ ලග්නයෙන් උපන් ඔබට සඳහන් කරන්න තියෙන්නේ මේ මාසය තුල. මොකද සනි කුජ දෙදෙනාම ලග්නගත වීම තුල ඉවසීම අඩු කරනවා. ඒ වගේම තමයි ඔබට කලබලකාරී ගතියත් එක්ක යම් යම් අනතුරු පුංචි දේවල් අත්වැරදීම් සිද්ධ වෙන්න පුළුවන් මාසයක්. ඉතින් ඒ නිසා බොහොම කලබලකාරීත්වයෙන් තොරව ඉවසීමෙන් වැඩ කරන්න කියන එක මතක් කරනවා අප්‍රේල් මාසය තුල. ඉතින් ඒ වගේම තමයි සිකුරු අයස්ථානගත වීම ගුරු සමග යෝගව ගත වීමත් ඉතාමත් යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා මේ අප්‍රේල් මාසයේ මේ ගත වෙන කාල සීමාව වෙනකොට. ඉතින් මේ වෙනකොට ඔබගේ ග්‍රහ ගෝචර ගමන තත්ත්වයන් දිහා බලපුවාම ඉතාමත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් පෙන්වන්න නැති වුණත් අප්‍රේල් මාස තුල සිදුවෙන ග්‍රහ මාරුවීන් සමග යම් වෙනස්කම් ජීවිතේ ගණනාවක් යෙදීමේ ඉඩකඩ පවතින කාලයක්. විශේෂයෙන්ම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉන්නවා නම් යොඩක් අයගේ රැකියා ඒ ශේෂ්ත්‍රවල ලැබීමුත් පෙන්눔 කරනවා. මොකද ඔබගේ 11 වෙනි අධිපති වෙන සෙනසුරු 10 වෙනි කර්මස්ථානයට ගත වීම, ඒ වගේම ලග්නාධිපති කුජ සමග යෝග වීම තුල යම් ආකාරයක රැකියා බලාපොරොත්තු ඔබගේ සාර්ථක කරගන්න පුළුවන් බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ගුරු තවදුරටත් 11 වෙනි භාවයේ ආයස්ථානගත වීම නවයන් ආධිපතිව ඊටමත් යහපත් ආකාරයෙන් යම් දේවල් ඔබගේ බලාපොරොත්තු මුදුන් පමුණවා ගැනීමට, සාර්ථකත්වය ඇති කර ගැනීමට ඉවහල් වෙන බව සඳහන් කරන්න පුළුවන්. විදේශ ගමන් සංචාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම දරුවන්ගේ යම් ආකාරයක අපලකාරී තත්ත්වයන් පෙන්눔 කරන දරුවන් සිටින අය වඩාත් ප්‍රවේශම් වෙන්න ඔවුන්ට යම් කරදර බාධක යෙදීමේ ඉඩකඩක් පවතින නිසා ඔවුන් වෙනුවෙන් වැඩිපුර කාලයක් මිඩවුම් කිරීම ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි විවාහ කටයුතු සම්බන්ධව තිබුණු බලාපොරොත්තු බොහෝ දෙනෙක්ගේ මේෂ ලග්නයෙන් උපන්නාගේ සාර්ථක කරගන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඉතින් ඒ බලාපොරොත්තු ඔන්න ඔබට ටිකක් යහපත් තත්ත්වයක් ඇති කරනවා විවාහයේ කටයුතු සම්බන්ධයෙන් මෙපමණ කාලයක් ප්‍රමාද වෙලා තිබුණා නම්. මොකද තවත් පැත්තකින් රාහු දෙවෙනි භාවයෙන් ඉවත් වීමත් යහපත් මට්ටමක් වෙනවා. මොකද දෙවැන්න විවාහ ස්ථානක ලෙස එතන යම් ආකාරයක බාධාකාරී තත්ත්වයක් ඇති කරන නිසා. කොහොම වුණත් රාහු ලග්නගත වීම තුළ අප්‍රේල් මාසයේ තුළදී මානසික වශයෙන් තරම පීඩාකාරී බව, හිතට අසහනකාරී ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයන් ඔබ පුළුවන් තරම් පාලනය කරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන් ඔබට මේ අප්‍රේල් මාසයේ තුල ඔබට ගුරු මහදසා, ඒ වගේම විශේෂයෙන් ගුරුගේ මහදසා, ඒ වගේම රවි මහදසා, අන්තර්දසා, ඒ වගේම
බුධ මහ දසා අන්තර දසා ගත කරන අයට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. නමුත් සෙනසුරු ගේ කාල සීමාවල් රහවකගේ කාල සීමාවල් වගේ ගත වෙනවා නම් තරමක් අපලකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්, ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබ දැනගෙන කටයුතු කිරීම තුළ ඔබගේ උප්පත්ති කේන්දරයේත් අදාළව මේ දේවල් ඔබ සුපරීක්ෂාකාරීව බලාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගැනීම තුළ ඔබට කටයුතු සාර්ථක කරගෙන ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබටත් මේ අප්‍රේල් මාසයේ ආරම්භය උඩ රාහු ලග්නගත වෙනවා. කේතු 7 වෙනි භාවයේ ගමන් කරනවා. සනි කුජ 9 වෙනි භාවයේ, සිකුරු ගුරු 10 වෙනි භාවයේ, ඒ වගේම රවි බුධ සඳු 11 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඉතින් ඒ වගේම තමයි සඳහන් කරන්න ඕන විශේෂ ග්‍රහ මාරු වීම 8ක් සිද්ධ වෙන්න නියමිතයි මේ අප්‍රේල් මාසයේ. මම හිතන්නේ සාහින කාලෙකින් තමයි මෙවැනි සියලුම ග්‍රහයන් මාරු වීමක් සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසයේ තුල. ඉතින් ඇත්තම ගත සඳු ග්‍රහයත් එක්ක ග්‍රහයි 9 දෙනාම මේ මාසය තුල මාරු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ රවි 14 මේෂ රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු මාර්තු 31 සිකුරු ග්‍රහතුමා අප්‍රේල් 27 මීන රාශියට, ඒ වගේම සෙනසුරු ග්‍රහතුමා අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු ග්‍රහතුමා අප්‍රේල් 12 මේෂ රාශියට. ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ මාරු වීම සිද්ධ වීමට නියමිතව තියෙනවා. ඉතින් මේ ග්‍රහ මාරුයින් එක්ක බලමු මෙසම ලග්නෙන් උපන් ඔබට කොයි වගේ බලපෑමක් ඇති කරයිද කියන එක. විශේෂයෙන් ඔබගේ ලග්නය තුළින් රාහු ඉවත් වීම ඉතාමත් යහපත් වෙනවා 12 වෙනි භාවයට ගමන් කිරීම. ඒ වගේම කේතුගේ 7 වෙනි භාවයට පැමිණීමත් හොඳයි. විවාහ අපේක්ෂාවන් ප්‍රමාද වීම ඔබට බොහොමයක් තිබුණා නම් ඒ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා මේ අප්‍රේල් මාසය තුලේ බාධා ඉවත් වෙන නිසා. ඒ වගේම තමයි විවාහ ජීවිතවල තුල තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වයන්, ඔබගේ ව්‍යාපාරික වශයෙන් තිබුණා වූ ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් ඉවත් කරගෙන යහපත් වූ ප්‍රතිඵල ගණනාවක් අත් කර ගන්න පුළුවන් මාසයක් බවට පත් වෙවි අප්‍රේල් මාසයේ. තිබුණු මානසික පීඩාවන් බොහොමයක් අවම කරගන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා. කොහොම වුණත් බාධක ග්‍රහයා බාධක ස්ථානයේ තුලින් ඉවත් වීමත් ඉතාමත් අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට ඉතාමත් යහපත් ප්‍රතිඵල අත් කර ගන්නට ඒක අත් කර දෙන්නට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ධනකාරක ගුරු ග්‍රහතුමා අප්‍රේල් මාසයේ තුල ධනස්ථානයට අයස්ථානයට සම්ප්‍රාප්ත වීම ධනකාරක වශයෙන් ඔබගේ අයස්ථානයේ තමත් බලවත් භාවයට පත් වෙනකොට ඔබගේ ආර්ථික වශයෙන් යම් වර්ධනයක් පෙන්눔 කරන මාසයක් බවට පත් වෙනවා. බොහෝ තිබුණු අපහසුතාවයන් ගැටලුකාරී තත්ත්වයන් අවම කරගෙන රැකියා ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන සාර්ථකත්වයක් පත් කර ගන්න පුළුවන් මාසයක් බවට පත් වෙනවා මේ අප්‍රේල් මාසයේ. ඉතින් කොහොම වුණත් ඔබගේ ආගමට දහමට නැඹුරුතාවයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම ඉවසීම, කැපවීම, අධිෂ්ඨානශීලී බව ඔබගේ ජීවිතයේ නිරන්තරයෙන්ම තබා ගැනීම තුළ මේ සාර්ථකත්වයන් ළඟා කර ගැනීමට බොහෝ පිටුවහලක් ලබා දේවි. ඉතින් මොකද ග්‍රහ ගෝචර ගමන් කොතරම් ප්‍රබල වුණත් ඔබගේ නොසලකිලිමත් භාවය තුළ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පෙන්눔 කරන නිසා. ඉතින් කොහොම වුණත් පදිංචි ස්ථාන තුළ තිබුණු බොහෝ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වගේම ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල් නැත්නම් නව නිවාස වලට ගෙවදීම් වගේ දේවල් ඔබගේ බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් වේවි මේ අප්‍රේල් මාසයේ. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධ තිබුණු බොහෝ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කර ගැනීමේ හැකියාවකුත් පවතිනවා. නව දරුවන් බලාපොරොත්තු වන අයට වගේ බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවකුත් පවතින මාසයක්. ඉතින් කොහොම වුණත් ඔබට අප්‍රේල් මාසයේ තරම් අසුබදායක තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. ඉවසීම හැබැයි වර්ධනය කර ගන්නට ඕන. ඒ වගේම තමයි ආගමට දහමට නැඹුරුව ගත කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා මේ කාල සීමාව තුළ වෘෂභ ලග්නෙන් උපන් ඔබ. ඉතින් ඔබට සුබ අලුත් අවුරුද්දක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසය ආරම්භ වෙනකොට ඔබගේ ලග්නාධිපති බුධ රවි සඳු සමග 10 වෙනි භාවයේත්, ඒ වගේම සිකුරු ගුරු සමග 9 වෙනිත්, කුජ සෙනසුරු 8 වෙනි භාවයේත්, කේතු 6 වෙනි භාවයේත්, රාහු 12 වෙනි භාවයේත් ගෝචර වෙනවා. ඉතින් ඒ වගේම තමයි සඳහන් කරන්නට ඕන මේ අප්‍රේල් මාසය තුල සුවිශේෂී ග්‍රහ මාරු වීම 8ක් සිද්ධ වෙනවා. සඳු ග්‍රහයත් සමග ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රහයන් 9 දෙනාම මාරු වෙන මාසයක් විදිහට සඳහන් කරන්න පුළුවන් අප්‍රේල් මාසය. එබැවින් මේක සුවිශේෂී මාසයක්. රවි ග්‍රහතුමා අප්‍රේල් 14 මේෂ රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12
තුලා රාශියට මේ ආදි වශයෙන් රාශි චක්‍රයේ සියලුම ග්‍රහයින්ගේ ගෝචර ගමන් සිද්ධ වෙන මාසයක් අප්‍රේල් මාසය. ඉතින් මිථුන ලග්නෙන් උපන්න ඔබට මේ සුවිශේෂී මාසය කොයි වගේ වෙයිද? ඇත්තටම ඔබට තිබුණු බොහෝ කරදරකාරී තත්ත්වයන් මගහරවා ගන්නට පුළුවන් මාසයක්. ඉතින් ඔබගේ ලග්නාධිපති ගොම බලවත් ගමන් කරනවා රවි සමග යෝගව. මාසය ආරම්භ වෙනකොටම. ඉතින් ඒ වගේම තමා ඉදිරි කාලය තුල ඒ ගුරු සමග යෝග වීමටත් නියමිතයි ඔබගේ. ඒ වගේම ඒ රවි බුද්ධ සංයෝග මෙවැනි ග්‍රහ සංයෝග ගණනාවක් සිද්ධ වීමට නියමිතව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි සිකුරු ග්‍රහතුමා ඔබගේ පස්වැනි ආධිපති වශයෙන් නවවෙනි භාවය තුල ගෝචර වීමත් ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් පෙන්වුම් කරනවා. කොහොම වුණත් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට නම් තරම් යහපත් වෙන්නේ නැහැ මේ කාල සීමාව. විවාහ ජීවිත ගත කරන අයටත් තරමක් කරදර බාධක සහිත කාල සීමාවක් වගේම ඉවසීම වර්ධනය කරගෙන කටයුතු කළ යුතු කාල සීමාවක් බවට සඳහන් කරන්නට ඕන. ඉතින් ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් බාධාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තවත් සතුරු කරදර ඒ වගේම කුමන්ත්‍රණකාරී තත්ත්වයන් වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙනවා. මිථුන ලග්නෙන් උපන්න අය අනිත් අය විශ්වාස කරලා වැඩ කටයුතු කිරීමේදී බොහොම ප්‍රවේශමින් ඒ කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ මේ කාලය තුල. ඒ වගේම තමයි ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් මේ අප්‍රේල් මාසය තුල. මොකද මේ ග්‍රහ ගෝචර ගණනාවක් සිද්ධ වෙන කාලයක් තුල අනිවාර්යයෙන් මිනිසුන් පිනට දහමට නැඹුරු වීම ඉතාමත් නිවැරදිව ජීවිත ගත කිරීම ඉතාමත් වැදගත් වෙන නිසා. ඒ වගේම තමයි බොහොම අනතුරුදායක දේවල් වලින් අවදානම් සහගත දේවල් වලින් ප්‍රවේශමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් මේ අප්‍රේල් මාසයේ අවසන් වෙනතුරු මිථුන ලග්නෙන් උපන් ඔබ. ඒ නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව දුරදිග බවලා වැඩ කිරීම තුළ ඔබගේ වෙන්න තියෙන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න පුළුවන් බව සඳහන් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානය ගත්තොත් ගුරු ග්‍රහතුමා 9 වෙනි භාවය තුළ තැන්පත් වීමත් ඒ ගුරු මාරුව සිද්ධ වීම තුළ 10 වෙනි භාවයට පැමිණීමත් මේ ආදී වශයෙන් ගත්තාම රැකියා ව්‍යාපාරවල තිබුණු ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පසු කාලය තුළ निराකරණය වෙනවා. වගේම ඔබට නව රැකියා ව්‍යාපාර අවස්ථාවන් උදා කර ගැනීමේ වාසනාවත් පවතින මාසයක් බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ අයගේ විදේශ සංචාර කටයුතු විදේශගත වීම ආදී තිබුණා නම් බලාපොරොත්තු වෙලා ඒ දේවලුත් සාර්ථක කරගන්නට පුළුවන් මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ අප්‍රේල් මාසය. ඒ නිසා මිථුන ලග්නෙන් උපන් ඔබට බොහෝ බලාපොරොත්තු තබාගත හැකි මාසයක් නිසා ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීම තුළ මේ දේවල් තවදුරටත් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට සුබ අලුත් අවුරුද්දක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසය ආරම්භ වෙනකොට කුජ සෙනසුරු සමග 7 වෙනි භාවයේ කේතු 5 වෙනි භාවයේ සිකුරු ගුරු සමග 8 වෙනි බුධ රවි සඳු 9 වෙනි භාවයේ තුලත් රාහු 11 වෙනි භාවයේ ගමන් කරනවා. ඉතින් අප්‍රේල් මාසය කියන්නේ සුවිශේෂී මාසයක්. ග්‍රහ මාරු වීම සියල්ලම වාගේ සිද්ධ වෙනවා මේ අප්‍රේල් මාසය තුල. ඉතින් කලාන්තරකින් තමයි එවැනි ග්‍රහ මාරු වීම ගණනාවක් සිද්ධ වෙන්නේ. කියන්නේ සියලුම ග්‍රහයන් තමන්ගේ රාශි මාරු කරන අප්‍රේල් මාසය තුල. විශේෂයෙන් රවි අප්‍රේල් 14 මේෂ රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, කේතු අප්‍රේල් 12 තුලා රාශියට. මේ ආදී වශයෙන් සියලුම ග්‍රහයන් ගෝචර ගමනින් ඔබගේ රාශි වලට වෙනස් වෙනවා, ගමන් කරනවා මේ අප්‍රේල් මාසයේ සුවිශේෂී මාසයක් තුල කටක ලග්නෙන් උපන්න ඔබට බොහෝ කටයුතු කාරණාවන් සම්බන්ධයෙන් ජීවිතයේ වෙනස්කම් ගණනාවක් කිරීමට නියමිතව පවතින මාසයක්. ඉතින් ඔබගේ අලුත් බලාපොරොත්තු බොහොමයක් තිබුණා වූ දේවල් ජීවිතයේ වෙනස්කම් ගණනාවක් සිද්ධ වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයගේ යම් ආකාරයක ඒ විවාහ කටයුතු හදිසියේදී මේ ඉඩකඩක් තියෙනවා. නමුත් හොඳට හොයලා බලලා අනිවාර්යෙන් මේ දේවල් කරගන්න කියලා මතක් කරනවා. මොකද ඔබට හදිසියේ දෙන විවාහ සම්බන්ධතා බොහෝ අසාර්ථක වෙන්නට ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නට මේ කාලය තුල හේතු වෙන නිසා. ඒ නිසා ඒ වගේම තමයි රහස් සම්බන්ධතා ගොඩනැගීමේ හැකියාව පෙන්눔 කරනවා. වගේම එවැනි දේවල් වලින් වඩාත් ඔබට අසුභකාරී තත්ත්වයක් ඇති කිරීමේ චරිතයට ආත්මගරුත්වයට හානි ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවන් වලදී පරිස්සම් වෙන්නට ඕන. සැකය අවිශ්වාසයේ මත බොහෝ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔබ ගොඩක් ආගමනුකූල ජීවිතයකට හුරු වෙන්න ඕන මාසයක් හැටියට සඳහන් කරනවා මේ අප්‍රේල් මාසයේ කටක ලග්නෙන් උපන් ඔබට නිවැරදිව බොහොම මානුෂීයව බොහොම අධ්‍යාත්මික පැත්තට නැඹුරුව ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීම තුළ මේ කාල සීමාව තුළ තිබෙන බොහෝ ගැටලු වලට ඔබට විසඳුම් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. වගේම ඔබට වෙන්න තියෙන බොහෝ කරදර ගැටලු මඟහරවා ගැනීම
හැකියාවක් මේ කාලය තුළ පවතිනවා. ඉතින් ඒ විවාහය සම්බන්ධව බාධාකාරී තත්ත්වයන් වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධවත් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් මේ කාලය තුළ තියෙනවා. ඉතින් ඉවසීම වර්ධනය කරගත යුතුයි ඔබ අනිවාර්යයෙන්ම මේ කාලය තුළ ඔබගේ ඉවසීම බොහෝම ඔබගේ සිත ඉවසීමෙන් බොහොම කන්ට්‍රෝල් කරන්න පාලනය කරගෙන කටයුතු කිරීම තුළ ඔබට බොහෝ ගැටලු අවම කරගන්න පුළුවන් මේ අප්‍රේල් මාසය තුළ. ඒ නිසා කටක ලග්නින් උපන්න ඔබ ඉවසීමෙන් බුද්ධිමත්ව දුරදිග බලලා වැඩ කරන්න පුරුදු වෙන්නට ඕන මේ කාලේ. ඉතින් ඒ වගේම තමයි ඔබට ත්‍රහස් නැත්නම් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ දේවල් වලින් මුදල් හදා ලැබීමේ වාසනාවකුත් පෙන්වන කරන ඔබට පාරම්පරික උරුම හිමිකම් ඒ වගේම තමන්ගේ පවුල් වල නැත්නම් පාරම්පරිකව මිය ගියපු අයගේ උරුම හිමිකම් ඔබට තිබෙනවා නම් ඔන්න මේ දේවල් ලැබීමේ වාසනාවකුත් ඔබට ඒ පරම්පරාවෙන් ලැබෙන්න උන උරුම හිමිකම් ලැබීමේ වාසනාවකුත් මේ කාලය තුළ තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ඒ බලාපොරොත්තු තියෙන අයට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට විශේෂයෙන් ලොතරැයි දෙනුම් වගේ දේවල් වගේම හදිසි මුදල් ලාභත් පෙන්눔 කරන කාලයක්. ඉතින් ආර්ථික මේ වශයෙන් එවැනි තත්ත්වයක් පෙන්눔 කරත් ඔබට ඔබගේ හවුල් ව්‍යාපාර ගැටලුකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන් වෙනත් අයත් සම්බන්ධ වෙලා කරන දේවල්. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධව මාසේ මුල් කාල සීමාව තුළ වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන උන්ට තරම් කපලකාරී තත්ත්වයන් ඇති කරන නිසා එතනින් පස්සේ කාල සීමාව ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබගේ රැකියාවේ යම් ගැටලුකාරී තත්ත්වයන් ව්‍යාපාරවල යම් ගැටලුකාරී තත්ත්වයන් බාධාකාරී තත්ත්වයන් බලාපොරොත්තු නොවන විදිහට ඇතිවීම ඉරකඩක් පවතින නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න ව්‍යාපාර රැකියා ස්ථානවල වැඩ කිරීමේදී ඒක ඉතාමත් වැදගත් වෙනවා මතක තියා ගැනීම. ඉතින් ඔබගේ උපත්ති කේන්ද්‍රවලට අදාළව මෙවැනි දේවල් යම් ආකාරයේ වෙනස්කම් මෙදී මේ ඉඩකඩක් පවතින එකත් අනිවාර්යෙන් සඳහන් කරන්න ඕන. ඉතින් මේ තිබෙන්න අවදානම් සහගත තත්ත්වයන් තමයි මම වඩාත් ඔබට මතු කරලා පෙන්නන්නේ ඔබගේ සාර්ථකත්වය නැත්නම් ඔබගේ යහපත වෙනුවෙන්. ඉතින් මේ දේවල් තමයි කටක ලග්නින් උපන්න ඔබට විශේෂ සඳහන් කළ යුතු කාරණා. ඉතින් ඔබට සුබ නව වසරක් අලුත් අවුරුද්දක් වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසය ආරම්භ වෙනකොට ඔබගේ රවි බුධ සඳු විශේෂයෙන් රවි ලග්නාධිපති ඉතින් මේ ග්‍රහයන් 8 වෙනි භාවය තුල ගෝචර වෙනවා. සිකුරු ගුරු සමග 7 වෙනි භාවයේත් රාහු 10 වෙනි භාවයේත් කේතු 4 වෙනි භාවයේත් සහ කුජ සෙනසුරු 6 වෙනි භාවයේ ගමන් කරනවා. ඉතින් ඒ වගේම තමයි සුවිශේෂී ග්‍රහ මාරු වීම ගණනාවක් මේ අප්‍රේල් මාසය තුල සිද්ධ වෙනවා. විශේෂයෙන් සියලුම ග්‍රහයන් මේ ගෝචර ගමනින් වෙනස් වෙන මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන් අප්‍රේල් මාසය. ඉතින් රවි අප්‍රේල් 14 මේෂ රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12 තුලා රාශියට. මේ වගේ ග්‍රහ මාරු වීම ගණනාවක් සියලුම ග්‍රහයන් ගෝචර ගමනින් වෙනස් වෙන මේ අප්‍රේල් මාසය සිංහ ලග්නෙන් උපන්න ඔබට සුවිශේෂී වෙනස්කම් ගණනාවක් ජීවිතය තුළ ඇති වෙන මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ මාසය. ඉතින් අප්‍රේල් කියලා කියන්නේ සුවිශේෂී මාසයක්. ඉතින් ඔබට බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න විශේෂයෙන් ඔබගේ විවාහ බලාපොරොත්තු බොහොමයක් සිංහ ලග්නෙන් උපන් ඔබට විවාහ ප්‍රමාද වෙලා හිටියා නම් ඔන්න විවාහය සාර්ථක කරගන්න පුළුවන් මේ අප්‍රේල් මාසය තුළ. ඒ වගේම තමයි ඔබගේ රැකියා ව්‍යාපාර සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් අවම වෙන මාසයක්. ඒක ඒවා निराකරණය කරගන්නට තිබුණු තත්ත්වයන් ගැටලු තත්ත්වයන් විසඳා ගන්නට පුළුවන් මාසයක් වෙන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පදිංචි ස්ථාන තුළ තිබුණු ගැටලු බොහොමයක් निराකරණය වෙනවා. ඔබට ගෙදර දොරේ තිබුණු ප්‍රශ්න, ඉඩම් ආරවුල් ප්‍රශ්න තිබුණා නම් එවැනි දේවල්, නඩුහබ තිබුණා නම් එවැනි දේවල් වලින් බොහොමයක් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන් මේ අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට. ඒ වගේම තමයි ඔබට යම් ආකාරයක හැබැයි අසනීප තත්ත්ව හොයාගන්න බැරි විදිහේ උත්සන්න වීම ආදී වශයෙන් ඒ අසනීප තත්ත්වයන් ඇතිවීමේ ඉඩ කඩකුත් පෙන්වම් කරනවා. ඉතින් ලේ සම්බන්ධ රෝග තත්ත්වයන්, රුධිරගත රෝග තත්ත්වයන්ගෙන් පීඩාව දෙනවා නම් ඔබ වඩාත් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත්. ඒ වගේම අධිරුධිර පීඩනයේ ප්‍රසර වගේ තියෙන අය ගොඩාක් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දියවැඩියාගේ රෝග තත්ත්විනුත් ඔබට වඩාත් ප්‍රවේශම් වීම වැදගත්. ඉතින් කොහොම වුණත් ඔබගේ ආර්ථිකය සමාකාරයක ස්ථාරත්වයක පවත්වාගෙන යෑමේ හැකියාවක් මේ අප්‍රේල් මාසය තුල පෙන්눔 කරනවා. ඉතින් ඔබගේ අයස්ථානාධිපති බුධ ග්‍රහතුමා 8 වෙනි භාවය තුල ගෝචර වීම සහ ලග්නාධිපති සමග ඔබට සාමාන්‍ය ආදායම් තත්ත්වයන් වල යම් ආකාරයක ගැටලු ඇති වුණත් ඔබට බලාපොරොත්තු නොවන විදිහේ වෙනත් මාර්ග වලින් වෙනත් ක්‍රම ඔස්සේ ඔබට මුදල් ලිපීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් තමන්ගේ පාරම්පරික උරුම හිමිකම් වලින් තමන්ට යම් ආකාරයක මව් පාර්ශවයෙන්, පිය පාර්ශවයෙන් වගේ ඒ වගේම තමන්ගේ මියගේ ඥාතීන්ගේ උරුම හිමිකම් මගින් ඒ ලැබෙනා වූ බොහෝ
යම් ආකාරයක වත්කම් ධනවත්කම් ඒ ලැබිය යුතු දේවල් ඔබට තිබුණා නම් ඔන්න ඒ දේවල් හිමිවීමේ වාසනාවක් මේ අප්‍රේල් මාසය තුල ඔබට පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයට ඊටමත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. නමුත් ඔබට ඔබගේ දරුවන් සම්බන්ධව යම් ආකාරයක යම් ප්‍රවේශමක් නැත්නම් අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත් මේ කාල සීමාව තුළ. ඔබගේ යම් මොකද මේ ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් පවතින මේ කාල සීමාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් අපල තත්ත්වයන් ඔබට ඇතිවීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරන නිසා බොහොම පරිස්සමට ප්‍රවේශමින් බුද්ධිමත්ව වැඩ කිරීම තුළ මේ දේවල් අවම කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ සැකය අවිශ්වාසය මුල් කොටගෙන ඇතිවෙනා වූ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පෙන්눔 කරන නිසා අනිත් අය සමග කටයුතු කිරීමේදී බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න කියන එකත් මතක් කරන්නට ඕන. ඉතින් මම හිතනවා මේ කාරණා තමයි සිංහ ලග්නෙන් උපන් ඔබට විශේෂ සඳහන් කළ යුතු කාරණා. ඉතින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසය ආරම්භ වෙද්දිම ඔබගේ ලග්නාධිපති බුධ සඳු රවි සමග යෝගව 7 වෙනි භාවයේත් රාහු 9 වෙනි භාවයේත් ඒ වගේම කේතු 3 වෙනි භාවයේ සහ සෙනසුරු කුජ 5 වෙනි භාවයේත් ගුරු සිකුරු 6 වෙනි භාවයේත් ගමන් කරනවා. ඉතින් සුවිශේෂී මාසයක් අප්‍රේල් මාසය. ඉතින් ග්‍රහ මාරුවීම් 8ක් 9ක් නවයම සිද්ධ වෙන මාසයක් හැටියට කිව්වත් නිවැරදි. චන්ද්‍රයාගේ මාරුව කොහොමත් සිද්ධ වෙන දවස් දෙකමාරකට සැරයක්. ඒ නිසා අනිකුත් සියලුම ග්‍රහයන් මාරු වෙනවා මේ අප්‍රේල් මාසය තුළ. ඒ නිසා ග්‍රහ ගෝචර ගමන් සියල්ලක්ම සිද්ධ වෙන මේ අප්‍රේල් මාසය ඊටම සුවිශේෂී සඳහන් කරොත් එහෙම කෙටියෙන් අප්‍රේල් 14 මේෂ රාශියට රවි ග්‍රහයා මාරු වෙනවා. ඒ වගේම කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට මේ ආදී වශයෙන් සිද්ධ වෙන මේ ග්‍රහ මාරුවීම් සමගින් කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ජීවිත තුලත් බොහෝ විට වෙනස්කම් ගණනාවක් සිද්ධ වීමේ හැකියාව පවතින මාසයක්. ඉතින් කන්‍යා ලග්නය ඔබගේ ලග්නාධිපති 7 වෙනි භාවයේ නීචව ගමන් කරත් ඒ ග්‍රහ මාරුවීම ඉදිරියේදී වෙනස් වෙනවා. ඉතින් ඒකත් ඉතාමත් යහපත් මේ බුධගේ මාරුව. නමුත් ඔබගේ 8 වෙනි භාවයට තමයි බුධ එන්නේ ලග්නාධිපති. ඉතින් බොහොම මානසික වශයෙන් තරම පීඩාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මාසයක්. හිතේ කනස්සල්ල කනගාටු අසහනකාරී තත්ත්වයන් වියෝ දුක් වලට යම් ආකාරයක මුහුණ දීම් වලට සිද්ධ වෙන්න ඉඩ කඩ තියෙන මාසයක් තමයි අප්‍රේල් මාසය. ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව වඩාත් ඔබ අවධානයක් යොමු කරන්න ඕන. මොකද ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තරමක් එතරම්ම යහපත් මට්ටමක් ඇති කරන්නේ නැහැ. බිඳ වැටීමට තියෙන ඉඩ කඩ වැඩි නිසා. ඒ වගේම තමයි ඔබගේ විවාහ අපේක්ෂාවන් තරමක් ඔබට තිබුණට වඩා යහපත් තත්ත්වයට පත් කරගන්න පුළුවන් අප්‍රේල් මාසයේ. මොකද විශේෂයෙන් මැද භාගයෙන් පසු කාල සීමාව තුළ විවාහ මංගල යෝග ක්‍රියාත්මක වෙන කාලයක් නිසා අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පස්සේ මුල් සතියෙන් පස්සේ කාල සීමාව ඔබට විවාහ අපේක්ෂාවන් සාර්ථක කරගන්න බං. ඉතින් කන්‍යා ලග්නේ උපන් බොහෝ අයගේ මේ විවාහ ප්‍රමාද දෝෂ තිබුණා නම් ඔන්නේ දේවල් निराකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි දරුවන් සම්බන්ධව නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. දරුවන් සිටින අයත් දරුවන් ලැබෙන්න ඉන්න අයත් දෙපාර්ශ්වයෙන් වඩාත් ඒ සම්බන්ධ අවධානය යොමු කරන්න ඕන. දරුවන්ට තරමක් අපලකාරී තත්ත්වයන් ඇති කරන කාල සීමාවක් නිසා වුන් වඩාත් ප්‍රවේශම් කර ගැනීම ඉතාමත් වැදගත් කාලයක්. ඉතින් ඒ වගේම තමයි මානසික වශයෙන් තරමක් අසහනකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. කොහොම වුණත් විදේශ සංචාර කටයුතු විදේශගත වීම ආදී සම්බන්ධයෙන් බලාපොරොත්තුයන් ඉන්නවා නම් ඔන්න ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඔබට මේ අප්‍රේල් මාසය තුල පවතිනවා. ඉතින් ආදායම් තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි කොහොම වුණත් ඔබගේ අසනීප කරදර වගේම වෙනත් හේතුන් මත ඔබගේ තැන්පත් ධනය බොහෝ විට වැයවීමට ලක්වීම ඉඩකඩක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා තැන්පත් ධනය ප්‍රවේශම් කරගන්නට ඕන. අනවශ්‍ය වියදම් බොහෝමයක් යෙදීමේ ඉඩකඩක් මෙය තියෙනවා. ඒ වගේම මුදල් නාස්ති වීම පෙන්눔 කරනවා අප්‍රේල් මාසය තුල. ඉතින් එය ඉතාමත් වැදගත්. මම හිතන්නේ ඔබට මේ කාලය තුළ තමන්ගේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධව තරමක් බාධා කරදර යෙදීම් තියෙන්න පුළුවන්. ස්ථානීය රැකියා ස්ථානීය ගැටලුකාරී තත්ත්වයන්
තත්ත්වයන් ඒ වගේම ව්‍යාපාරික ගැටලුකාරී තත්ත්වයන් බොහොමයකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙවි අප්‍රේල් මාසය තුල. ඉතින් ඒවා බොහොම බුද්ධිමත්ව නිරාකරණය කරගන්න උත්සාහ කරන්න. ඉවසීම වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත් මේ මාසය තුල. ඒ වගේම තමයි කොහොම පිනට දහමට ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීම තුල බොහෝ විට මේ තත්ත්වයන් අවම කර ගැනීම හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසා මේ කාලය බොහොම ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න කියන එක ඔබට සිහිපත් කරනවා. ඉතින් මේ කාරණා එක්ක මේ අප්‍රේල් මාසයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඉතාමත් සුබ අලුත් අවුරුද්දක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසයේ ආරම්භ වෙනකොට කේතු දෙවෙනි භාවයේ, සෙනසුරු කුජ හතරවෙනි භාවයේ, බුධ රවි සමග 6 වෙනි භාවයේ, සඳු සමග 6 වෙනි භාවයේ, ඒ වගේම ගුරු සිකුරු 5 වෙනි භාවයේ, රාහු 8 වෙනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම තමයි සුවිශේෂී ග්‍රහ මාරු වීම 8ක් සිද්ධ වෙන නිසා නැත්නම් සියලුම ග්‍රහයන් අතරම ගෝචර ගමනින් මාරු වෙන මාසයක් තමයි මේ අප්‍රේල් මාසය. කෙටියෙන් සඳහන් කරොත් අප්‍රේල් 14 රවි මේස රාශියට, කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේස රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේස රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12 තුලා රාශියට ආදී වශයෙන් ග්‍රහ මාරුවෙන් සියල්ලක්ම සිද්ධ වෙනවා මේ අප්‍රේල් මාසය තුල. ඉතින් සඳුගේ ගමනත් ඒ වගේම සිද්ධ වෙනවා මාසය පුරාම. ඉතින් මේ ගෝචර ගමන් එක්ක මම හිතනවා තුලා ලග්නයෙන් උපන් ඔබටත් අප්‍රේල් මාසය කියන්නේ සුවිශේෂී මාසයක් බවට පත් වෙනවා. ඔබගේ ග්‍රහ මාරුවෙන් සියල්ලක්ම අප්‍රේල් මාසය තුල මේ තිබෙන තැන් වලින් ග්‍රහයන් වෙනස් වෙන නිසා ඔබගේ මහදසා අන්තර්දසා තත්ත්වයන් අනුවත් ඔබට ජීවිතයේ යම් බොහෝ යහපත් වූ තත්ත්වයන් වගේම වෙනත් ගැටලුකාරී තත්ත්වෙනුත් ඇතිවීමේ ඉඩකඩක් ඇති කරાવી. විශේෂයෙන් ඔබගේ විවාහය සම්බන්ධව තිබුණු බොහෝ බාධාකාරී තත්ත්වයන් ඉවත් කරගන්න පුළුවන් මාසයක් වෙනවා මේ මාසය අප්‍රේල් මාසය. ඉතින් අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙනකොට ඔබගේ තිබුණු විවාහ ජීවිතයේ විවාහ සම්බන්ධව තිබුණු ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් අවම කරගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් ඔබගේ පදිංචි ස්ථානය තුල පැවතුණු ආ වූ ගැටලුකාරී තත්ත්වයමුත් යම් මට්ටමකින් අවම කරගන්න පුළුවන් වගේම ඔබගේ ඉවසීම පාලනය කරගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම තමයි විශේෂයෙන් රුධිරගත රෝග, උෂ්ණගත රෝග වගේම ප්‍රෙෂර් එක, දියවැඩියා වගේ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අය නම් වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන. ඔබගේ අසනීප තත්ත්වයන් තරමක් ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් ඔබට ප්‍රේම සබඳතා වර්ධනය කරනවා වගේම ඒ සබඳතා ඇතිවීමේ ඉඩකඩක් පෙන්눔 කරන වාසයක්. ඉතින් ඒ ප්‍රේම සබඳතා සම්බන්ධව ඉතාමත් මේ අප්‍රේල් මාසයේ වැදගත් වේවි. ඉතින් ඔබගේ සම්බන්ධව බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් විවාහය සම්බන්ධවත් ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් තමයි අප්‍රේල් මාසය. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධ බලාපොරොත්තු, දරුවන් ඒ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ වගේම ඊටමත් යහපත් තත්ත්වයක් ඇති කරන ඒ සම්බන්ධයෙන් ඒ වගේම ඔබට දරුවන්ගේ කටයුතු කාරණා සම්බන්ධයෙන් තරමක් සතුටු වෙන්න පුළුවන් මාසයක් හැටියටත් දරුවන් ඉන්න අයටත් ඉතාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් තැන්පත් ධනය යම් ආකාරයකින් වියදම් වීමක් පෙන්눔 කරනවා. අනවශ්‍ය වියදම් වැඩි කරાવી. එතෙන් මොකද කේතු දෙවෙනි භාවය තුළ තවදුරටත් ගමන් කරන නිසා අප්‍රේල් මුල් සති දෙක තුළ තරමක් වියදම වැඩි කරන ගතියක් පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතාමත් මේ කාලය තුල අවධානයක් යොමු කරන්න. මොකද ඔබගේ අයස්ථානාධිපති රවි ග්‍රහතුමත් 6 වෙනි භාවයේ ගෝචර වීම ඊතරම් යහපත් වෙන්නේ නැහැ. නමුත් අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව ඒ සම්බන්ධව බොහෝ යහපත් තත්ත්වයක් ඇති කරાવી. ඉතින් රැකියා ව්‍යාපාර සම්බන්ධව ඔබට ඉදිරි කාලය තුල යම් ආකාරයක වෙනස්කම් ගණනාවක්, ඔබගේ තීරණ ගණනාවක් අප්‍රේල් මාසයෙන් පසුව පහු වෙනකොට ඔබට ගන්නට සිද්ධ වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ වගේ තිබුණු බොහෝ ගැටලුත් निराකරණය කරගන්න පුළුවන්කමක් තියෙනවා රැකියා ව්‍යාපාර සම්බන්ධව තිබුණු ගැටලුකාරී තත්ත්වයන්. ඉතින් කොහොම වුණත් මානසික වශයෙන් යම් ආකාරයක පීඩාකාරී ගතියක් ඇති කරනවා අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පසුව. ඉතින් හිතට තරමක් අවිවේකී ගතියක්, වැඩ රාජකාරී අධික වීමක් ආදී වශයෙන් ඔබට තරමක් මානසික වශයෙන් පීඩාකාරී බවක් පෙන්눔 කරන්න පුළුවන් අප්‍රේල් මාසයේ තුල. ඉතින් ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබ ආගමට දහමට නැඹුරුව ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ තුළ බොහෝ ඔබට තිබෙන ගැටලුම් වෙන්න තිබෙන අපහසුතාවයන් වළක්වා ගැනීමේ හැකියාවක් පවතින නිසා. ඉතින් තුලා ලග්නයෙන් උපන් ඔබට මම හිතනවා මේ කාරණා ඉතාමත් වැදගත් වේවි කියලා. ඉතින් ඔබට ඉතාමත් යහපත් වූ මාසයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නගතව කේතු ගමන් කරනකොට සෙනසුරු කුජ 3 වෙනි භාවයේත් සිකුරු ගුරු 4 වෙනි භාවයේත් සඳු බුධ රවි 5 වෙනි භාවයේත් රාහු 7 වෙනිත් ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ ගෝචර ගමන් සියල්ලක්ම වගේ මේ අප්‍රේල් මාසය තුල වෙනස් වෙන්න නියමිතයි. ඉතින් මේ අප්‍රේල් මාසය තුල ග්‍රහ ගෝචර ගමන් සියල්ලක්ම වෙනස් වෙන මාසයක් කියලා සඳහන් කරන්න පුළුවන්. සියලුම ග්‍රහයන් තමන්ගේ රාශි මාරු කරනවා අප්‍රේල් මාසය තුල. ඒක සුවිශේෂී මාසයක් වෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ කෙටියෙන් සඳහන් කරොත් එහෙම අප්‍රේල් 14 මේෂ රාශියට රවි ග්‍රහයා ගමන් කරනකොට කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට ගමන් කරනවා. ඒ වගේම අප්‍රේල් 8 බුධ මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12 තුලා රාශියට ආදී වශයෙන් සියලුම ග්‍රහයන් තමන්ගේ ගෝචර ගමන් වෙනස් කරන මාසයක් නිසා ඉතාමත් සුවිශේෂී මාසයක් බවට පත් වේවි මේ අප්‍රේල් මාසයේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට. විශේෂයෙන් කේතු ලග්නයෙන් ඉවත් වීම ඉතාමත් යහපත්. ඒ වගේම රාහු 7 වෙනි භාවයෙන් ඉවත් වීමත් ඉතාමත් යහපත් බවට පත් වෙනවා. ඔබගේ බොහෝ ජීවිතයේ කටයුතු කාරණාවන් සාර්ථක කරගන්න පුළුවන් මාසයක් වේවි අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව. විශේෂයෙන් අප්‍රේල් මාසයේ තුල ඔබ තරමක් තමන්ගේ තැන්පත් ධනය ලොකු ගැටලුවක් ඇති කරන්නේ. නමුත් යම් ආකාරයක මුදල් ප්‍රවේශම් කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ගුරු සිකුරු 4 වෙනි භාවය තුල තැන්පත් වීම සහ ඉදිරි කාලය තුල සිදුවෙන ග්‍රහ මාරු වීම මේක ඔබගේ පදිංචි ස්ථාන ඉවර තිබුණු බොහෝ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම නව නිවාස වලට යෑම ඒ වගේ තත්ත්වෙනුත් ඔබට පෙන්눔 කරනවා. ඉදිරි කාලය තුල එවැනි දේවල් හිතන් ඉන්නවා නම් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රවි බුධ සඳු කියන ග්‍රහයින් කේන්දරයේ 5 වෙනි භාවය තුල ගෝචර වෙනවා. ඉතින් ඒකත් ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි ඔබගේ රාහු සහ කේතු මම සඳහන් කරා ඒ මාරු වීම සමග ග්‍රහ මාරු වීම සමග ඔබගේ විවාහය සම්බන්ධ තිබුණු බොහෝ කරදර බාධක අවම කරගෙන ඔබගේ විවාහ කටයුතු අපේක්ෂාවෙන් ඉන්නට සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතිනවා මේ මාසය තුල. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඔබට යම් ආකාරයක වැඩි අවදානමක් වැඩි කැපකිරීමක් නම් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ ස්ථානවල යම් ආකාරයක කරදර බාධක වගේම ටිකක් වැඩ රාජකාරී අධික වීම හේතු කොටගෙන ටිකක් වැඩි කැපකිරීමක් කිරීමට සිද්ධ වේවි මේ කාල සීමාවන් වල ඔබට ඔබගේ කටයුතු කාරණා සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම තමයි අයස්ථානාධිපති බුධ 5 වෙනි භාවයේ ගෝචර වීමත් ඉතාම හොඳයි. ඉතින් මේ ග්‍රහ මාරුවෙන් ඉදිරියේදී සිද්ධ වීමත් එක්ක යම් ආකාරයක ඔබගේ ඒ දේවල් වල යම් ආකාරයක බලපෑමක් ඔබට දැනෙන ආකාරයෙන් සිද්ධ වේවි. කොහොම වුණත් තිබුණු මානසික අසහනකාරී තත්ත්වයන් බොහෝ මානසික වශයෙන් තිබුණු ව්‍යාකූල ගතිය ඔබට මේ අප්‍රේල් මැද භාගයෙන් පසුව ඉවත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ තැන්පත් ධනයක් වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින කාලයක්. විශේෂයෙන් හෘද රෝග ඒ වගේම ප්‍රෙෂර් වගේ රෝග තත්ත්වයන්ගෙන් රුධිර පීඩනය වගේ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින වඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් හොඳයි මේ කාල සීමාව තුල. ඉතින් මම හිතනවා මේ දේවල් ඉතාමත් වැදගත් වුණායි කියලා ඔබට මේ කාරණා ඔබගේ උප්පත්ති කේන්දරයට අනුව ඉතාමත් කොහොමද කියන එක බලා ගැනීමත් වැදගත් වෙනවා. ඉතින් ඒ යන මහදසා අන්තර්දසා තත්ත්ව සහ උප්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටින් යෝග අනුව මේ තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් එවැනි දේවල් සම්බන්ධවත් අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත් වේවි. කොහොම වුණත් බලවත් අපල කරදර තත්ත්වයන් ඇති කරන්නේ. හැබැයි ඔබගේ ඉවසීම වර්ධනය කරගන්න ඕන මාසයක් තමයි මේ අප්‍රේල් මාසය. ඒ වගේම ආගමට දහමට නැඹුරුව පිනට දහමට නැඹුරුව බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න අනිවාර්යෙන් ඔබ නිරන්තරයෙන් සිහිය තබා ගන්න ඕන. මේ කාලය තුල බොහොම අනතුරු වලින් ප්‍රවේශම් වෙන්නට ඕන. ඒ වගේම ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරන්නට උත්සාහ කරන්න මේ කාලය තුල නිස්කාරණ යන ඇවිදින ගතිය ඒ දේවල් වලින් ඔබට ප්‍රවේශම් වීම තුල ඉතාමත් හොඳයි. ඔබට තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න හේතුවක් වේවි ඒ තත්ත්වය. ඉතින් ඔබට මේ කාරණා වන් එක ඉදිරි කාලේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න. අප්‍රේල් මාසයේ ඔබට ඉතාමත් සුබ අලුත් අවුරුද්දක් සුබ මාසයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසයේ ආරම්භ වෙනකොටම ඔබගේ සනි කුජ 2 වෙනි භාවයේත් සිකුරු ගුරු සමග යෝගව 3 වෙනි භාවයේත් ශ්‍රවි බුද්ධ සඳු 4 වෙනි භාවයේත් රාහු 6 වෙනි භාවයේත් ඒ වගේම කේතු 12 වෙනි භාවයේත් ගෝචර වෙනවා. ඉතින් සුවිශේෂී මාසයක් ධනු ලග්නයේ හිමියන්ට ඔබට මේ ධනු ලග්නයෙන් උපන් ඔබට මේ අප්‍රේල් මාසය. මොකද ග්‍රහ මාරු වීම සියල්ලක්ම සිද්ධ වෙන මාසයක් තමයි අප්‍රේල් මාසය. ඉතින් කෙටියෙන් සඳහන් කරොත් එහෙම අප්‍රේල් 14 රවි මාරුව සිද්ධ වෙනවා මේෂ රාශියට. ඒ වගේම කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට,
ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 28 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේස රාශියට, කේතු අප්‍රේල් 12 තුලා රාශියට මේ ආදි වශයෙන් ගත්තම සියලුම ග්‍රහයන් තමන්ගේ රාශි මාරු කරනවා අප්‍රේල් මාසය තුල. ඉතින් ඒක සුවිශේෂී මාසයක් වෙනවා. ඒ නිසා සියලුම ලග්නවල වලින් උපන් ඔබට සියලු දෙනාට මේ වගේම දල ලග්නෙන් උපන් ඔබටත් මෙය සුවිශේෂී විදිහට බලපානවා මේ ග්‍රහ ගෝචර ගමන. විශේෂයෙන් ඔබගේ ජීවිතය තුළ යම් ආකාරයක මේ පරිවර්තනයන් ගණනාවක් සිද්ධ වෙන්නට නියමිතයි මේ අප්‍රේල් මාසයේ අවුරුදු වලින් පසු කාල සීමාව. නමුත් ඔබගේ තිබුණු බොහෝ ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්නට පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් විවාහය සම්බන්ධ තිබුණු ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාද වීම ධනු ලග්නෙන් උපන් බොහෝ අයගේ විසඳෙන්නට පුළුවන් මේ අප්‍රේල් මාසයෙන් පස්සේ. නිසා ධනු ලග්නෙ උපන් ඔබට ඔන්න විවාහය සම්බන්ධව අලුත් බලාපොරොත්තුවක් ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒ වගේම ස්ථානීය ගැටලු, පදිංචි ස්ථානවල ගැටලු තිබුණා නම්, ගෙවල් දරවල් වල යම් ආකාර ඉඩකඩම් නඩුහබ ආදී ප්‍රශ්න තිබුණා නම්, නීතිමය ගැටලු තිබුණා නම්, ඒ දේවල් බොහොමයක් ඔබට निराකරණය කරගන්න පුළුවන් මේ අප්‍රේල් මාසයේ පහු වෙනකොට ඉවර වෙනකොට. ඒ වගේම තමයි ඔබට ඔබගේ තැන්පත් ධනය සම්බන්ධව තිබුණු අර්බුදකාරී තත්ත්වයන් නැත්නම් ආර්ථිකය සම්බන්ධ තිබුණු යම් ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම් ලබා ගන්නටත් මම හිතනවා ඔබගේ මේ කාල සීමාව ඉතාමත් වැදගත්. මොකද අයස්ථානාධිපති සිකුරු ධනස්ථානාධිපති ගුරු සමග යෝගව ගමන් කරනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඉදිරි කාලය තුලත් ඒ ග්‍රහ මාරු වීම සමග ඔබට මම හිතනවා යාන වාහන ඒ වගේම ඉඩකඩම් සම්බන්ධව ඔබ යම් බලාපොරොත්තු තියන් හිටියා නම් ඔන්න ඒ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා ඉදිරි මේ කාල සීමාව තුළ. කොහොම වුණත් ඔබගේ රාහුත් 6 වෙනි භාවයේ ගමන් කරනවා. තාමත් ඉතින් අප්‍රේල් මාසේ 12 වෙනිදායි මේක වෙනස් වෙනවා. ඔබගේ 5 වෙනි භාවයට තමයි රාහු ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. ඒකම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔබට මේ රාහු සහ කේතු මාරුව සම්බන්ධයෙන් සහ ඒ සුවිශේෂී ග්‍රහ මාරුවෙන් සම්බන්ධව ඔබගේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන සම්බන්ධයෙන් ඔබට වෙනම බලා ගැනීමේ හැකියාවක් ඒ තුලින් ඇති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විදේශ ගමන් සංචාර වගේ කටයුතු වලට තිබුණු බාධාකාරී තත්ත්වයන් යම් මට්ටමකින් අවම කරගෙන කටයුතු කරන්නට හැකියාවක් තියෙනවා මේ කාලය තුළ. එවැනි තත්ත්වයන් වලට තරමක් උත්සාහ කිරීම තුළ ඔබට මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. කොහොම වුණත් තිබුණු මානසික පීඩාකාරී තත්ත්වය තරමක් අවම වෙනවා. ඒ වගේම තිබුණු යම් අසනීපකාරී තත්ත්වයන් වුණත් ඔබට යම් ආකාරයක සිහිලි තත්ත්වයකට සහන තත්ත්වයකට ඒවට ප්‍රතිකාර ලබාගෙන සුවදායි තත්ත්වයකට පත් කර ගන්නටත් ඔන්න මේ කාල සීමාව තුළ ඔබට ඒ තුලින් යම් සහනයක් උදා වෙනවා. ඒ අසනීප තත්ත්වයන්ගෙන් සහනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් දරුවන් සම්බන්ධව යම් ආකාරයක බලාපොරොත්තු තියන් හිටියා නම් ඔන්න ඒ දේවල් වලටත් එතරම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. කොහොම වුණත් දරුවන් වෙනුවෙන් යම් ආකාරයක වේදන්කාරී තත්ත්වයක් පෙන්වුම් කරනවා වගේම වඩාත් ප්‍රවේශම් වෙන්න ඔබට මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න ඕන කාලයක්. ඉතින් සඳහන් කරන්නට ඕන ඒක අනිවාර්යයෙන්ම අනතුරු වලින් විශේෂයෙන් අර වේලාවේ ගමන් බිමන් යෑම නවත්ත ගන්න, ඉවසීම වර්ධනය කර ගන්න, බොහොම ධාර්මිකව පිනට දහමට නැඹුරුව මේ කාලය තුල ගත කරන්නට උත්සාහ කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔබට වෙන්නට තිබෙන බොහෝ ගැටලු निराකරණය කර ගන්න පුළුවන් ඒ තුලින්. මොකද මේ කාල සීමාව තුළ ඔබට පවතින යම් අපලකාරී තත්ත්වයන් සහ ඒ ග්‍රහ මාරු වීම එක්ක ඔබට යම් අනතුරුදායක තත්ත්වයන් සිදුවීමේ ඉඩකඩක් පවතින නිසා බොහොම ප්‍රවේශමෙන් විශේෂයෙන් වාහන පදින අය නැත්නම් ඒ වගේ වාහන පැද්දත් නැත්නම් සබ පාරේ මාර්ගයේ ගමන් කරනකොට බොහොම ප්‍රවේශයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. නැත්නම් ඒක මතක තියාගන්න ඕන කාරණයක්. ඇත්තටම ගොඩක් දේවල් වලින් ඔබට ආරක්ෂා වෙන්නට සිද්ධ වේවි. ඉතින් ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න කියන එක නැවතත් මතක් කරමින්, ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක මතක් කරමින් ඔබට මේ දේවල් එක්ක ඔබගේ ඉදිරි කාලයේ සාර්ථක මාසයක් බවට කාලයක් බවට පත් කර ගන්නට යහපත් ආකාරයෙන් භාවිතා කරන්න කියන එක සිහිපත් කරමින් ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය වගේම මේ වසර සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ මේ අප්‍රේල් මාසය ආරම්භ වීමේදී ඒ ගෝචර ගමන සිකුරු සනි කුජ ලග්නගතවත්, ඒ වගේම සිකුරු ගුරු සමග දෙවෙනි භාවයේ ධනස්ථානගතවත්, සඳු රවි සමග බුධ සමග යෝගව තුන්වෙනි භාවයේ, රාහු පස්වෙනි භාවයේ සහ කේතු 11 වෙනි භාවයේ අයස්ථානගතවත් සනි කුජ කේතු 11 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අප්‍රේල් මාසයේ සුවිශේෂී මාසයක් බවට පත්
පත් වෙනවා. මොකද ග්‍රහ මාරු වීම සියල්ලක්ම වාගේ ගෝචර ගමන් වලින් වෙනස් වෙන ග්‍රහයින් සියලුම දෙනා රාශි මාරු කරන මාසයක් වෙනවා මේ අප්‍රේල් මාසය. ඉතින් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන කෙටියෙන් ඔබට මේ සම්බන්ධයෙන් රවි ග්‍රහය අප්‍රේල් 14 මේෂ රාශියට යනවා. ඒ වගේම කුජ අප්‍රේල් 7 කුම්භ රාශියට, බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, කේතු අප්‍රේල් 12 තුලා රාශියට මේ ආදි වශයෙන් ගෝචර ගමන් මාරු කරන සියලුම ග්‍රහයින් මේ මාසය තුල නිසා සුවිශේෂී වෙනවා මකර ලග්නෙන් උපන්න ඔබට මේ මාසය. ඉතින් සියලුම ග්‍රහ මාරු සමගින් මේ අප්‍රේල් මාසයේ ඔබගේ ජීවිතය තුළත් යම් ආකාරයක බොහෝ වෙනස්කම් බලාපොරොත්තු වල යම් ආකාරයක ජීවිතයේ සාර්ථකත්වයන් ගණනාවක් ඇති කරන නව මම්පෙත් විවර කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙයි මකර ලග්නෙන් උපන්න ඔබටත්. මොකද ඔබගේ මෙපමණ කාලයක් ලග්නගතව ගමන් කළ සෙනසුරු ග්‍රහතුමාත් ලග්න භාවයෙන් ඉවත් වීමත් ඒ වගේම යම් ආකාරයකින් අනිකුත් ග්‍රහ මාරුවීම් සමග සංසන්දනය කර බලන විට ඔබට යම් ආකාරයක යහපත් අයහපත් දෙකම මේ කාලය තුල යම් ආකාරයක බලපෑමක් තියෙනවා. ඉතින් ඒ රාශියක යම් මට්ටමකට අඩු වුණත් ඔබගේ යම් ආකාරයක මේ මාසය තුල තවදුරටත් ඔබගේ විවාහ ප්‍රමාද දෝෂයේ බලපානවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ සත්‍ය තරමක් වැඩි දුරට වැඩිපුර ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන කොහොමත් මාසයේ අවසාන වෙනකොට ඔබට මංගල යෝග ක්‍රියාත්මක වෙන නිසා මාසයේ අප්‍රේල් මාසයේ අවසාන කාල සීමාවේ සම්බන්ධයෙන් ඉතාමත් යහපත් වෙනවා. කොහොම වුණත් මුල් කාල සීමාව මාසයේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් උතරම් යහපත් තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතා මිද වැටීම් සිද්ධ වෙන්න පුළුවන් වගේම නොගැලපෙන සම්බන්ධතා ඇතිවීම ඉඩකඩකුත් ඔබට පෙන්වුම් කරනවා මේ කාල සීමාව තුළ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වඩාත් ඔබ අවධානයෙන් ක්‍රියා කිරීම ඉතාමත් හොඳයි. කොහොම වුණත් විදේශ සංචාර විදේශ කටයුතු වලට තරම් බාධාකාරී තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ මේ කාල සීමාව තුළ. කොහොම වුණත් ආදායම් තත්ත්වය සහ ලොතරැයි දුනුම් වාසනා වගේ දේවල්, හදිසි මුදල් වාසනා වගේ දේවල් පෙන්වුම් කරනවා ඔබට. විශේෂයෙන් මැණික් වගේ දේවල්, ඒ වගේම වෙනත් මූල්‍යමය දේවල් උනත් ඒ වගේම තමන්ගේ පාරම්පරික උරුම හිමිකම් ඥාතීන්ගෙන් ඒ වගේ හිමිවෙන්න තියෙන දේවල් ඔබට ලැබීමේ වාසනාවක් නැහැ. විශේෂයෙන් විවාහයෙන් උනත් ඔබට විශාල ධනයක් නැත්නම් ධනයක් තිබෙන තැනකින් විවාහයක් සිද්ධ කර ගැනීමේ යම් වත්කමක් තිබෙන තැනකින් විවාහයක් සිද්ධ වීම ඉඩ කඩකුත් මේ කාලය තුල පෙන්වුම් කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වෙයි ඔබට මේ කාල සීමාව. කොහොම වුණත් ඔබගේ ධනස්ථානාධිපති සිකුරු සමග යෝගව දෙවෙනි භාවය තුල ගෝචර වීම ආර්ථික විමර්ශයෙන් යම් ආකාරයක වර්ධනයක් නැත්නම් තැන්පත් ධනීය වර්ධනයක් ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. කොහොම වුණත් අනවශ්‍ය වේදම් ගණනාවක් පෙන්눔 කරන නිසා ඔබගේ නාස්තිය අවම කරගන්න ඔබ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕන මේ කාල සීමාව තුළ. ඒ වගේම බොහොම බුද්ධිමත් ඉවසීමෙන් වැඩ කරන්න ඕන. කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන්න. ඔබට ටිකක් තරහ යනවා වැඩි මේ කාල සීමාව තුළ. ඉතින් ඉවසීම අනිවාර්යෙන්ම හදාගන්න නැති ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. ඒ වගේම තමයි අවේලාවේ ගමන් කිරීම ඔබ පුළුවන් තරම් අඩු කරන්නට ඕන. මොකද අනතුරුදායක දේවල් වලට මුහුණ දීමේ ඉඩකඩ පවතින නිසා බොහොම මාර්ගවල ගමන් කරනකොට පාරේ යනකොට මේ හැම තැනකදීම ඔබ වැඩ කරන තැනදී හැම අවස්ථාවකදීම ප්‍රවේශමෙන් කටයුතු කිරීම ඉතාමත් හොඳයි. මේ කාල සීමාව තුළ ග්‍රහ ගෝචර ගමන් ගණනාවක් සිද්ධ වෙන නිසා අනතුරු සිද්ධ වීමේ ඉඩකඩ තුළ වැඩි හැකියාවක් පවතින කාල සීමාවක් බැවින් මේ කාලේ වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීම ඉතාමත් හොඳයි. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට ඉතාමත් වැදගත් වේ කියන එක. මේ අප්‍රේල් මාසය ඉතා යහපත් ආකාරයෙන් ගත කරන්න, ආගමට දහමට නැඹුරුව ගත කරන්න මේ දේවල් ඔබට බොහොමයක් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට මේකේ දේවල් එක්ක ඉතාම සාර්ථක මාසයක් බවට පත් වේවා. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ නැත්නම් උපන් ලග්නයට මේ අප්‍රේල් මාසයේ උදා වෙනකොට ගුරු සිකුරු ලග්නගතව ගමන් කරනවා. ඒ වගේම සඳු බුධ රවි ග්‍රහයින් දෙවෙනි භාවයේ ධනස්ථානගතවත්, රාහු 4 වෙනි භාවයේත්, ඒ වගේම කේතු 10 වෙනි භාවයේත්, ඒ වගේම සනි කුජ 12 වෙනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම සුවිශේෂී ග්‍රහ මාරු වීම ගණනාවක් සිද්ධ වෙනවා මේ අප්‍රේල් මාසය තුල. ඉතින් මම හිතනවා සියලුම ග්‍රහයින් තමන්ගේ රාශි ගෝචර ගමනින් වෙනස් කරන මාරු කරන මාසයක් වෙනවා මේ අප්‍රේල් මාසය. ඉතින් ඔබගේ ලග්නෙට මේක තාමත් සුවිශේෂී විදිහට බලපාවි. ඉතින් කෙටියෙන් සඳහන් කරනවා නම් අප්‍රේල් 14 රවි මේෂ රාශියට මාරු වෙනකොට කුජ අප්‍රේල් 7 වෙනිදා කුම්භ රාශියට ගමන් කරනවා. ඒ වගේම බුධ අප්‍රේල් 8 මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 මීන රාශියට, සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට, රාහු අප්‍රේල් 12 මේෂ රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12 වෙනිදා තුලා රාශියට මේ ආදි වශයෙන්
සියලුම ග්‍රහයින් තමන්ගේ රාශි මාරු කරනවා මේ අප්‍රේල් මාසය තුල. ඉතින් මම හිතනවා මේවත් එක්ක ඔබගේ ඊටමත් යහපත් ප්‍රතිඵල ගණනාවක් වගේම ජීවිතේ යම් ආකාරයක වෙනස්කම් දෙන්න පුළුවන්. මොකද අධ්‍යාත්මික ලක්ෂණයක් විදිහට කුම්භ ලක්ෂණයෙන් උපන්න ඔබ මානුෂීය ගතිගුණ ගොඩක් අගය කරන පුජ්‍යලයක්. ඉතින් ගොඩක් මනුස්සකමට ගරු කරන මනුස්සකමත් එක්ක ජීවත් වෙන්නට කැමති මිනිසුන් තමයි කුම්භ ලග්නෙන් උපන්න ඔබ. ඉතින් කොහොම වුණත් ඔබගේ තිබුණු ගොඩාක් බාධා ඉවත් වෙන කාලයක්, විශේෂයෙන් විවාහය සම්බන්ධ බාධාකාරී තත්ත්වය, ඒ වගේම ඒ දේවල් ඉවත් වෙලා ඔබට යහපත් ආකාරයෙන් කටයුතු සිදු කරගන්න අවශ්‍ය කරන පසුබිම ගොඩනැගීමේ මාසය තුළ ඒ වගේම පදිංචි ස්ථානවල යම් ආකාරයක වෙනසක් හෝ ඔබගේ ස්ථානීය වෙනසක් දුර බැහැර ගමන් බිමන් වාදී දේවල් වල තරමක් වෙනසක් සිද්ධ වීම ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි රැකියාවේ ගැටලු බොහොමයක් निराකරණය වෙනවා මේ අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පස්සේ. ඉතින් රැකියාවේ වුණත් ව්‍යාපාරයේ වුණත් ඔබගේ තිබුණු ගැටලුකාරී තත්ත්වයන් බොහොමයකට විසඳුම් ලැබෙනවා වගේම ඒවා निराකරණය කරගෙන ඔබට යහපත් රැකියාවන් යහපත් විදිහට කරගෙන යීමේ හැකියාව ඔබට ඇති කරනවා මේ මාසය තුල. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට යම් ආකාරයකින් ඔබගේ ආර්ථික මේ වශයෙන් වර්ධනයක් පෙන්වුම් කරනවා. මොකද ඔබට දැනටමත් ඔබගේ ගුරු අයස්ථානාධිපතිව ධනස්ථානගතව ලග්නගතව ගමන් කරන. ඉතින් ධනස්ථානගත වීම මේ ගුරුගේ ගෝචර ගමනත් එක්ක ඉතාමත් යහපත් වෙනවා. අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට ආර්ථික මේ වශයෙන් ඔබට තිබුණු ගැටලුත් බොහොමයක් निराකරණය කරනවා. වගේම තැන්පත් ධනෙහි වර්ධනයකුත් පෙන්වුම් කරනවා. කොහොම වුණත් රුධිරගත රෝග, ප්‍රසර, දියවැඩියා වගේ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අය වඩාත් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ගමන් බිමන් වලදී වහන් ඩබ පදිනවා නම්, පාරේ ගමන් කරනවා නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද්ද ගොඩක් අනතුරුදායක දේවල් සිද්ධ වෙමින් වඩා මේ කාලය තුළ පවතිනවා. ඉතින් අනතුරු වලින් වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන. මොකද අප්‍රේල් මාසයේ තුල බොහොම යම් ආකාරයක ග්‍රහ මාරුවෙන් ගණනාවක් සිද්ධ වෙන නිසා මේ ආකාරයට යම් ආකාර මිනිසුන්ගේ සිත්වල යම් ආකාරයකට මානසික ස්වභාවයන් බොහොම ඉක්මනින් වෙනස් වෙන ස්වභාවයක් ඇති කරන නිසා කේන්ද්‍රය පාලනය කරගෙන ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න කියන එක මතක් කරනවා මේ මාසය තුල. ඉතින් ආගමට දහමට පුළුවන් තරම් නැඹුරුව කටයුතු කරන්න. ඒ වගේම තමයි වේලාවේ ගමන් බිමන් තරමක් බොහෝ දුරට අඩු කරන්න, අවශ්‍ය ආකාරයට බොහොම ඉවසීමෙන් වැඩ කරන්න. ඒ වගේම තමයි ආර්ථික කළමනාකරණය කරගෙන කටයුතු කිරීමටත් උත්සාහ කරනවා නම් ගොඩක් හොඳයි මේ කුම්භ ලග්නෙන් උපන්නකොට මේ කාලය තුල. ඉතින් මානසික වශයෙන් යම් ආකාරයක අසහනකාරී තත්ත්වයන් විටින් විට පීඩාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් මේ කාලය තුල ඉවසීමෙන් බුද්ධිමත් වැඩ කරන්න කියන එක මතක් කරනවා කුම්භ ලග්නෙන් උපන්න ඔබට. විශේෂයෙන් දරුවන් සම්බන්ධ තිබුණු බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වගේම විවාහ අපේක්ෂාවුත් සාර්ථක කරගන්න පුළුවන් මාසයක්. ඒ වගේම විදේශ සංචාර විදේශ කටයුතු වලට බාධාවක් ඇති කරන්නේත් නැහැ කුම්භ ලග්නෙන් උපන්න ඔබට මේ කාල සීමාව. ඉතින් ගත වෙච්ච කාල සීමාවල් එක බලනකොට ඔබට ඉදිරියේදී බොහොම වෙනස්කම් ගණනාවක් ජීවිතේ ඇති කරાવી අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට. ඉතින් ඔබට මේ දේවල් එක්ක අවශ්‍ය කටයුතු කාරණාවන් සිද්ධ කරන තින් යහපත් විදිහට ජීවිතය ගත කරන්නට ආශිර්වාද කරනවා. ඉතින් කුම්භ ලග්නෙන් උපන්න ඔබට සුබ අලුත් අවුරුද්දක් සුබ මාසයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නෙන් උපන්න ඔබට මේ අප්‍රේල් මාසයේ ආරම්භ වෙනකොට රවි බුධ සඳු ග්‍රහයින් ලග්නගතව ගමන් කරනවා. ඒ වගේම රාහු තුන්වෙනි භාවයේ, ඒ වගේම කේතු 9 වෙනි භාවයේ, කුජ සෙනසුරු සමග 11 වෙනි භාවයට ගතවත්, ඒ වගේම සෙනසුරු සිකුරු ගුරු සමග යෝගව 12 වෙනි භාවගතවත් ගමන් කරනවා. ඉතින් විශේෂ මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ මීන ලග්නෙන් උපන්න ඔබට. මොකද ග්‍රහ මාරු වීම සියල්ලක්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සියලුම ග්‍රහයින් තමන්ගේ රාශි, තමන්ගේ ස්ථාන මාරු කරනවා මේ අප්‍රේල් මාසය තුල. ඒක එක මාසයක් තුල මම හිතන්නේ මේ සියලුම ග්‍රහයින් රාශි මාරු කරන මාසයක් වීම ඉතාමත් වැදගත් වෙනවා. ගෝචර ගමන් තුල මේ අප්‍රේල් මාසයේ සඳහන් කරොත් එහෙම කෙටියෙන් ඒ සම්බන්ධයෙන් රවි ග්‍රහතුමා අප්‍රේල් 14 මේෂ රාශියට ගමන් කරනවා. ඒ වගේම කුජ අප්‍රේල් 7 වෙනිදා මකර සිට කුම්භ රාශියට ගමන් කරනවා. ඒ වගේම බුධ අප්‍රේල් 8 වෙනිදා මේෂ රාශියට, ගුරු අප්‍රේල් 13 වෙනිදා මීන රාශියට, සිකුරු අප්‍රේල් 27 වෙනිදා මීන රාශියට, ඒ වගේම සෙනසුරු අප්‍රේල් 29 වෙනිදා කුම්භ රාශියට, ඒ වගේම රාහු අප්‍රේල් 12 වෙනිදා මේෂ රාශියට, ඒ වගේම කේතු අප්‍රේල් 12 වෙනිදා තුලා රාශියට. මේ ආදී වශයෙන් සියලුම ග්‍රහයින් තමන්ගේ ගෝචර ගමන් වෙනස් කරමින් යන මාසයක් තමයි මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ. ඉතින් මීන ලග්නෙන් උපන්න ඔබට මේ සියලුම ග්‍රහ මාරු සමගින් මම හිතනවා ඔබේ ජීවිතයේ යම් ආකාරයක පරිවර්තනයන් වෙනස්කම් ගණනාවක් අධ්‍යාත්මික වශයෙන් වගේම බාහිර වශයෙන් උත් ඇති කරන්න පුළුවන් කාල සීමාවක් වේවි. ඉතින් ඔබගේ විශේෂයෙන් විවාහය සම්බන්ධ බොහෝ කටයුතු කාරණාවන් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව තිබුණු බාධාකාරී තත්ත්වයන් බොහොමයක් ඉවත් කරගෙන කටයුතු කිරීමේ හැකියාවකුත් ඔබට පවතිනවා. ඒ වගේම තමයි යම් ආකාරයක ඔබගේ මෙපමණ කාලයක් කොපමණ උත්සාහ කළත් ඔබට යම් ආකාරයක වාසනාවේ සැඟවීමක් තිබුණා. ඒ කියන්නේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබුණේ නැහැ. එනි නමුත් ඔබට මේ අප්‍රේල් මාසයේ මැද භාගයෙන් පසු කාල සීමාව තුළ ඔබට උත්සාහයේ තරමට
ප්‍රතිඵල ලැබෙන කාලයක් වගේම ඔබට පුංචි උත්සාහකින් ලොකු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ අයස්ථානීය ඊටමත් බලවත් මකර රාශිය ඒ වගේම සෙනසුරු අයස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම තමයි ඔබගේ නවය පුණ්‍යස්ථානයේ සහ ධනස්ථානාධිපති කුජ 11 වෙනි භාවයේ ගමන් කිරීම ලග්නාධිපති සමග මේක ධන යෝගයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ කාල සීමාව තුළ. ඒ නිසා ඔබට ආර්ථික මේ වශයෙන් ඔබට ලැබීම් පෙන්눔 කරන විශේෂයෙන් භූමි ලාභ ඒ වගේම පොළොව හා සම්බන්ධ දේවල් ඉඩකඩම් ඒ වගේ ගණදින වලින් ඔබට ලැබෙන ලාභ දේව එවැනි ඒ වගේම කොන්ත්‍රාත් ආදී වශයෙන් ඔබ කරන ඒ වෘත්තීය රැකියා කටයුතු තුළ ඔබට වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු තුළින් ඔබට යම් සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් මේ කාල සීමාව තුළ වෙනදාට වඩා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් ඉතාමත් හොඳයි. ඒ වගේම ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකින් තිබෙන ඔබට මේ කාල සීමාව තුළ. ඒ වගේම වික්‍රමස්ථානයත් ඉතාමත් බලවත්ව පවතින නිසා ඔබගේ බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක්. ඒ වගේම ඔබගේ කර්මස්ථානයත් ඉතා බලවත් රැකියා ස්ථාන. මොකද 12 වෙනි ගමන් කරන ගුරු ග්‍රහතුමා අප්‍රේල් මාසය තුල ඔබගේ ලග්නයට පැමිණීමට නියමිතයි. ඉතින් මේ ග්‍රහ මාරුවීම එක්ක ඔබගේ රැකියා වල තිබුණු ගැටලුකාරී තත්ත්වයන්, ව්‍යාපාර වල තිබුණු ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් निराකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබට යම් රැකියා බලාපොරොත්තු වුණා නම් ව්‍යාපාරික යම් ආකාරයක ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් හිටියා නම් ඔන්න ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් මේ අප්‍රේල් මාසයේ මැද භාගයේ පහු වෙනකොට සමහර විට මේ මාසයේ අවසන් වෙනකොට ඔබ මේ දේවල් පටන් ගනීවි නැත්නම් සැලසුම් කරાવી. ඉතින් ඒ වගේම තමයි ඔබට යමකාරයක මේ දරුවන් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ වගේ දේවල් වලටත් එහෙම ලොකු ගැටලුවක් ඇති කරන්නේ නැහැ, බාධා ඇති කරන්නේ නැහැ. නමුත් ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් බිඳ වැටීමට යම් ඉඩකඩ තියෙන කාල සීමාවක්. ඒ නිසා බොහොම උත්සාහයෙන් ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන මතක් කරනවා. ඒ වගේම තමයි ඔබට තව දෙයක් කියන්නට ඕන. ඔබගේ හිතුවක්කාරමකට මුරණ්ඩුකමට ගන්න තීන්දුව తీරන නිසා ඔබට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් මේ මාසය තුල. ඉතින් ඒ වගේම තමයි ආගමට දහමට පිනට දහමට නැඹුරුව කටයුතු කරන්න කියන එක මතක් කරනවා මේ කාල සීමාව තුළ. මොකද ග්‍රහ මාරුවීම් ගණනාවක් සිද්ධ වෙනවා වගේම ඔබට යම් ආකාරයක ගමන් බිමන් වලදී වඩාත් ප්‍රවේශම් වෙන්න අනතුරුදායක දේවල් වලට මුහුණ දීම ඊටකට පවතිනවා. ඉතින් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න, අවේලාවේ සංචාරය කරන එක, ඇවිදින එක නතර කරන්න. ඔබ බොහොම ප්‍රවේශම් වෙන් කල්ලේ ගත කර යුතු කාලයක් වෙනවා මේ කාල සීමාව. මොකද ඔබගේ ඉවසීමෙන් බුද්ධිමත් බොහොම ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න අවශ්‍ය කාලයක් වෙනවා මේ ලක්ෂණින් උපන්නකොට. ඒ තුල ඔබට බොහෝ සාර්ථකත්වයන් නැති අනවශ්‍ය ප්‍රශ්න निराකරණය කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි කියන එක මේ ඔබට මේ මාසය තුල ඒ තත්ත්වයන් තේරුම් අරගෙන කටයුතු කිරීම. ඉතින් ඔබට මේ දේවල් එක්ක මේ ලැබුවා අප්‍රේල් මාසයේ ඉතාමත් වාසනාවන්ත මාසයක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.